මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා එල් ලොකු ගලප්පත්ති මහතාගේ සහ එම් ගලප්පත්ති මහත්මියගේ දූපුතුන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මාර්තු මස 16 වන දිනට 80 වෙනි ජන්මදිනයේ යෙදෙන එල් ලොකු ගලප්පත්ති මහතාට සහ 71 වැනි ජන්මදිනය පසු කළ එම් ගලප්පත්ති මහත්මියට නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. බුද්ධ ධර්මයේ නියම අරුත වටහා දෙන ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මෙම භවය උන්වහන්සේගේ අවසන් භවයම වේවා. ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාගේ රෝගිය දුරු වී නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තස්මාතේ බාහ්‍ය එවං සික්ඛිතබ්බං දිත්තේ දිත්තමන්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති එවං හිතේ බාහ්‍ය සික්ඛිතබ්බං තීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බවතුන් ප්‍රමුඛ මෙම මොහොත ප්‍රඥා ධර්මදේශනාවක් නැරඹීම ශ්‍රවණය කිරීම සඳහා සූදානම්ව සිටින ලක්වාසී ලෝවාසී සදහැබර පින්වතුනි, අනුග්‍රහක බවතුන් නිවන් මගට යොමු කරවන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ගැඹුරු පැහැදිලි කිරීමක් කියන විශේෂ වචනයක් දීලා තියෙනවා. ඒ නිසාමයි මේ සමාජයේ કોઈ කවුරුත් දන්න නමුත් ගැඹුරු පැහැදිලි කිරීමක් තිබෙන කුද්දක නිකායේ බාහ්‍ය සූත්‍රය තෝරගත්තේ. මේකේ පොන්චි කතාවක් තියෙන. ඉතින් කතාව නම් බන නෙවෙයි. නමුත් කතාව කෙටියෙන් කියලා බනට යමු අපි. බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරනවා. නැවක් මෝදපත් වෙලා සුප්පාරක තොටට බාහ්‍ය ගොඩ ගහනවා. ඇඳුම් කිසිවක් තිබුණ නැහැ. ඒ නිසා සමාජයට මුහුණ දෙන්න බැරි නිසා කැලින් දර පොතු වෙන්න පුළුවන් සමහර විට වලින් නිර්වත ආවරණය කරගෙන තමයි ඔහු මිනිසුන් පේන්ට ආවේ. ඒ හින්දා තමයි ඔහුට නම බාහ්‍ය දරවැහැරි දරන බැවින් බාහ්‍ය දාරුචීරිය කියලා කියන්නේ. එදත් ඔය කොහොන් තපස් එහෙම නැත්නම් පිටපැත්තෙන් පෙන්නන මේ යෝගී ස්වභාවයන්ට දුක් දෙන ස්වභාවයන්ට මිනිසුන් ස්වභාවයෙන්ම ප්‍රිය කරලා තිබෙනවා. දැන් ඉතින් ජනයා විසින් සත්කාර සම්මාන කරනවා. ගරු කරනු ලබනවා, බුහුමන් කරනු ලබනවා, පුදනු ලබනවා. මොකද මේ ආසාවන් මොකවත් නැති කරවුත් දර මේ වැහැරිනේ ඇඳගෙන ඉන්නේ. නූල් පටකටවත් තරම්වත් ආසාවක් නැහැ කියලා හිතන තරමට ගරු කරනවා. එහින්දා බාහිරට හිතෙනවා ලෝකෙහි යම් රහතෙක් වාසය කරනවා, රහතන් වහන්සේ කෙනෙක්. මේ අතර මමත් එක්කෙනෙක් කියලා අදහසක් ඇති වෙනවා. මේක තුල
නිකම්ම නෙවෙයි මේ සැබවින්ම ඔහුට නෙග්ලේසිස් කෙලෙස් යටපත් කරගත්ත සංසුන් ස්වභාවයක් පවා තිබිලා තියෙන්න ඕන. නිකම්ම මේ කෙලෙස් සහිත වෙන රහත් කියන්නේ නැහනේ. එතන මොකක් හරි ගැඹුරු තැනක වර්ධීමක් තියෙන්න ඕන. නමුත් ඒ සංසුන් ස්වභාවයට තමයි පිරිස සැලකිලිමත් වෙලා ගෞරව කරලා තියෙන්නේ. උණුස් හිතට යමක් ගත්තා. අතකෝ බාහියස්ස දාරුචීරියස්ස පුරාණ ලෝහිතා දේවතා අනුකම්පා අත්තිකාමා බාහියස්ස දාරුචීරියස්ස චේතසා මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඒ වුණාට ඒක පැරණි ඥාතියෙක් ලේ ඥාතියෙක් දේවතාවෙක් වෙලා ඉඳගෙන තමයි අනුකම්පා කරනවා මේ හිතේ උට හටගත්තා වූ පරිවිතර්කය දැනගෙන දාරුචේරියට පැමිණ ඇහෙන්නට කියනවා. නේවකෝ තං බාහි අරහා නාපි අරහන්ත මග්ගංවා සම්පන්නෝ. බාහි ඔබ රහතෙක් නෙවෙයි. රහත් මගට පිළිපන්න කෙනෙකුත් නෙවෙයි. යම් පිළිවෙතක් තුළ එකත් එහෙම තියෙනවා. මේ නාපි අරහන්ත මග්ගංවා සම්පන්නෝ සමාපන්නෝ මගටවත් පරිපන් කෙනෙක් නෙමෙයි. පිළිවෙතක්වත් ඔබට නැහැ. එතකොට අහනවා අතකෝ චරහි සදේවකේ ලෝකේ අරහන්තෝවා අරහන්ත මග්ගංවා සමාපන්නෝ මේ ලෝකේ රහත් හෝ රහත් මගට පිළිපන්නා ඉන්නවද? අතිබාහි උත්තරේසු ජනපදේසු සාවත්තියං නාම නගරං තත්තසෝ භගවතෝ ඒතරහි විහෙරති. අරහං සම්මා සම්බුද්ධෝ සෝ බාහිය භගවා අරහච්චේව අරහන්තාය ච ධම්මං දේසේති. අන්න ඉන්න තැන කියනවා. උතුරු ජනපදයෙහි සවැත් නුවර භාග්‍යතුන් වහන්සේ වාසය කරනවා. උන්වහන්සේ රහත් එවං රහත් බව පිණිස ධර්මය අධදේශනා කරනවා. ඒදා ඒ දෙසු දහම තමයි සම්බුදු සසුන කියලා කියන්නේ. ඒ මුල් කොට තමයි සසුන පවතින්නේ. මෙදා එහෙම නෙමෙයි ඒ වුණාට. බුදුන් වහන්සේගේ මේ ධර්ම චක්‍රය බාල කරලා අනාගත බුද්ධං වන්දති කියන තැනට පාර කැපිලා තියෙනවා. බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරනවා යනවා. ඇයි එතකොට මේ ධර්ම දේශනා මග නැත්තේ අවලංගුනේ? අපේ ගවේෂණයට මුල් වුණේ ඒක. නිසා උළුවෙන් හිටගෙන කවුරු එහෙම කිව්වත් එහෙම වෙන්න බෑ. තථාගතවරු අදාළ යම් දෙයක් නැත්නම් ඒක වෙන්න ඕන කියන විශ්වාසය තුළයි අපි මේ පිළිබඳ ගවේෂණයන් කරමින් ඉන්නේ. එක්බිති චාරිත්‍රය දෙවියන් විසින් කරපු මේ සංවේගයට පත් කරයෙන් පස්සේ පිටත් වුණා සුප්පාරක පටුනේ. පිටත් වෙලා සවැත් නුවර සමීපයේ ජේතවනාරාමයට එළඹලා භික්ෂුන් වහන්සේලා ඉන්නවා. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩවසන්නේ ස්වාමීනි? තව ඉතින් තියෙනවා අමතර කතාත්. උන්වහන්සේ පිටිපිටස වැඩියයි කියලා තියෙනවා. දැන් එක මක් දිගු මග ගෑවිදින් කකුල් එහෙමත් තිමිලා තෙල් ටිකක් ගාගෙන බුදුහාමුදුරුවෝ වඩිනකන් ඉන්න කිව්වා කියලා තියෙනවා. මේ සූත්‍රේ නැති වුණාට සමහර මං අහලා තියෙන කතාවල. නෑ එහෙම
එහෙම ඉන්න තරම් වෙලාවක් නැහැ මෙයාට හදිස්සි. ජේතවනෙන් පිටත් වෙලා සවැත් නුවරට වැඩ ගිහිල්ලා පිඩුපිනිස හැතරෙන්නා වූ ප්‍රසාදව වූ ප්‍රසාදාර වූ සංසුන් ඉඳුරන් නැති සංසුන් සිත් ඇති උතුම් වූ ඉන්ද්‍රිය දමනයට හා සමදයට පැමිණියා වූ කයින් වචනෙන් සංවර වූ අගතියට නොයනහින් ශ්‍රේෂ්ඨ නැත්තන් නාගනම් වූ භාග්‍යවතුන් වහන්සේ දුටුවා. බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල වැටි හිසින් වැටි භාග්‍යවතුන් වහන්සේට උපසංකමිත්වා භගවතෝ පාදේ සිරසා නිපතිත්වා භගවන්තං ඒතදවෝච මෙහෙම කිව්වා. දේශේතු මේ බන්තේ භගවා ධම්මං දේශ සුගතෝ ධම්මං යම් මමස්ස දීඝරත්තං හිතායා සුඛායාති. මට දිගු කලක් හිතසුව පිණිස ධර්ම දේශනා කරන්න. සුගතයන් වහන්සේ මට ධර්ම දේශා දෙසත්වා. බුදුරජාණන් වහන්සේ පිළිතුරක් සපයනවා. අකාලේකෝ ත්වං බාහිය අන්තර්ගරේ පවිටම් හා පිණ්ඩායාති. බාහිර මේ බණ කියන වෙලාවක් නෙමෙයි මේ පිටස්තර නිවෙස් සඳහා පිටුසිඟා වැඩි වෙලාවක්. ඇතුළු ගමෙහි අන්තර්ගරේ පිට නෙමෙයි ඇතුළු ගමෙහි පිටුසිඟා වැඩි වෙලාවක්. අපි වර්තමාන භාෂාවෙන් කියනවා නම් මේ බණ කියන වෙලාවක් නෙමෙයි මේ ආහාර ටිකක් හොයාගන්න ඇතුළු ගමෙහි ඇවිදපු වෙලාව. ඒ වුණාට දුතියම්පකෝ බාහිර දාර්ශය භගවන්තං ඒතදෝච දුජ්ජනං කෝපනේන බන්තේ භගවතෝ වා ජීවිතාන්තරායං මයිහං වා ජීවිතාන්තරායං. එයාට තියෙන තර්කය තමයි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ හෝ මගේ ජීවිතයට හෝ අන්තරයක් වෙන්න පුළුවනි. මේ දුර්ජනයන් ඉන්න සමාජයේ. එහින්ද මට බොහෝ කලක් හිතසුව පිණිස ධර්මයේ දෙසන්න. දෙවනුවත් ඉල්ලීමක් කළා. තථාගතයන් වහන්සේ දෙවනුවත් අර ප්‍රශ්නේ අර්කම කියනවා කාලයකත්වම් බාහිය අන්තරකරම් පවිට්ඨාය පිනම්හා. ආයෙත් තුන්වෙනි වතාවට ඉල්ලමක් කරනවා. ඔබ වහන්සේගේ ජීවිතේද මගේ ජීවිතේද කියන්න බෑ. ඒ නිසා හිතසුව පිණිස ධර්ම දේශනා කරන්න. අන්න ඊට පස්සේ තමයි අර මේ ඉල්ලීමට අනුව ගැඹුරු පැහැදිලි කිරීමකට අදහල දේ කියලා තියෙන්නේ. එහෙනම් බාහිය මෙහෙම හික්මෙන්ද. තස්මාතිහෙ බාහිය වංශකිතබ්බං කියන එකේ තේරුම ඒකයි. සාමාන්‍ය ඉතින් ඕක මේ පාලිය සකස් කරලා තියෙන එසේනම් බාහිය මෙහිලා තොප විසින් මෙසේ හික්මිය යුතුය. අන්දන් අපිට බුදුන් වහන්සේ බාහියට වදාළ දේ අපි කෙරෙහි පැහැදිලි කරගන්නයි ඕනේ. ඒ කතාව කියන්න මට ඕන නෑ. අපි මොකද කරන්නේ? මේ ලෝකේ. අපිට පුළුවන් මේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති වෙන්න. දුටු දේ දුටු පමණින්ම අවසන් වෙන්න වෙනවා. දුටු දේ කියන්නේ රූපය. ඇසුණු දේ කියන්නේ ශබ්දය. නාසයට ගැනුණු දේ, දිවට දැනුණු දේ, සිතට දැනුණු දේ. එහෙමයි පෙන්වන්නේ. දිට්ඨ සුතමුත විඤ්ඤාතේ. දුටු පමණින් අවසන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙසේ හික්මෙන්ට ඕන. මේ නේද බුදු සමයේ ඉන්ද්‍රිය සංවර සීලයේ තියෙන හොඳම තැන. දැන් බාහියට
පන්සිල් දීලත් නැහැ, අටසිල් දීලත් නැහැ, උපසම්පදා සිල් දීලත් නැහැ, මහාන කරලත් නැහැ. ඒවා තිබුණත් කමක් නැහැ. ඒවා එකක්වත් නැතුවට කමක් නැහැ. මේක තේරෙනවා නම් කියලා තමයි මම දකින්නේ. ඒකයි මම කියන්නේ මේක ඔය බුදුවරුන්ගේ මේ එලිකිරීම වෙනස්ම දහමක්. දැන් අපි යමු අපි ගාවට. මොකද අපි කරන්නේ? අපි පුද්ගලයෙක්. පුද්ගලයා මව් කුසෙන් බිහි වූ තැන් පටන් මැරෙන කල් ජීවත් වෙනවා. මොකද කරන්නේ? සබ්බං ඔබික්කවේ දේසිස්සාමේ. ඔන්න මම ඔබට සියල්ල දේශනා කරන්නට යන්නේ. අපි සියල්ලක් පාවිච්චි කරනවා. චක්කුංච රූපේච සෝතංච සද්දෝච ගානංච ගංජෝච දිවහාච රසෝත කායෝච පොට්ටප්පෝච මනෝච ධම්මෝච. එසත් රූපත් කනත් සබ්දත් නාසයත් ගන්ධත් දිවත් රසත් කයත් පහතත් සිතත් අරමුණු. මේ තමයි ලෝකේ අපි කරන වැඩේ ඔක්කොම එකතුව. බාහිරටත් එහෙමයි, බුදුන් වහන්සේටත් එහෙමයි, අපටත් එහෙමයි, අන්‍ය ආගමිකටත් එහෙමයි ඔක්කොටම. අපි දැන් ජීවිතේ යම් තාක් දුර ආපු අය. අපිට මේ යමක් දැක්කහම මොකද වෙන්නේ? දුටුපමණින් නතර වෙනවද? දුටු දෙයක් සම්බන්ධයෙන් ගුණාගුණ හරි වැරදි පිළිගැනීම් ප්‍රතික්ෂේප කිරීම කරනවද? අනේකයි හොයන්න ඕන. අපිට අද නෙමෙයි අපි ලෝකෙට ආවේ. ඒ නිසා අපි රූපේ සම්බන්ධයෙන් හතුරු මිතුරු කැමැති අකමැති ආදී විවිධ අගයම් ටිකක් එකතු කරන් තියෙන්නේ. ඔය චිත්තාභ්‍යන්තර ගත කරලා තියෙන්නේ අපි. සමහර වෙලාවට පැහැදිලි කරනවා අදාළ හැම වතුරට දාපුවම අදාළ සතා එළියට ඇවිදින් හැම ගිලිනවා. අදාළ නැත්නම් එන්නේ නැහැ කියලා. ඇමේ රස දන්නා පුද්ගලයා සතා හැංගින දලා එළියට එනවා වගේ අපිට මේ බාහිර ජීවත් වෙනකොට උදේ පටන් රැ වෙනතුරු ඇසට හම්බ වෙන රූප ශබ්ද ගන්ධ රස කියන්නේ ඇමක්. පෘථග්ජන සමාජය හිතන්නේ ඒවැ පැණි තියෙනවා කියලා. ඒවැ තමයි ලෝකේ ලෝකෝත්තර සැප තියෙන්නේ කියලා. මේවා දකින්නකොට දකින්නට උදව් වෙන කාරණා පහුගිය දේශනාවල ඕන තරම් කියලා තිබුණට තේරෙනවා විස්තර කරන්න අවශ්‍ය නැහැ. ප්‍රසාදේ ගෝ රූපේ ආලෝකේ මනසිකාරයේ චක්කු සම්පස්සේ කියලා. අපට නිදහසේ දකින්න දෙන්නේ නැහැ. එයා හතුරාය, එයා මිතුරාය, එයා හොඳ කෙනාය කියලා අපේ හිත ඇතුලේ ඉඳලා එනවා විතර්කයක්. ඇතැම් විට කාම විතර්කයක් එනවා දුටුපැමුණින්. ඇතැම් විට ව්‍යාපාද විතර්කයක් එනවා. ඇතැම් විට විහිංසා විතර්කයක් එනවා. එහෙම නැතුව නිදහසේ බලන්න පෘථග්ජනයට දෙන්නෙම නැහැ. කොළපාට ලෝකේ කහපාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත්, රතු පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත්, නිල් පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් ඒ පාටට අනුව තමයි පේන්නේ. මම ඔය කීපතාව පෙන්නන්නේ ළමා කාලේ මම කරපු වැඩක් කියලා ඒක. ලෝකෙ වෙනස් වෙලා නැහැ නේද? කණ්ණාඩියේ පාටට ලෝකෙ පේනවා. මේ කණ්ණාඩියේ පාටට ලෝකෙ පේනවා වගේ දකින්නහන හැම දෙයක් සම්බන්ධින් ඔබ එකතු කරගත්ත ආගේ නේද ඔබ මේ දකින්නේ. අද ඒක අද දකින්නේ. තරහ වුණා නම් දකින්නකොට ඔහු පිළිබඳව ව්‍යාපාදයේ තර්කේ තව ටිකක් හිදවන්න. ඇලුනා නම් දකින්නකොට තව ටිකක් ඇල්මක් ඇති කරගන්න. ඒ වගේම ඔබ යම් ආසාවක් කරනවා නම් දැක්කම ඒකට අදාළ දේ ඊට කරගන්න. හරි හෝ වැරදි නීතියෙන් හෝ රහසින් හෝ විතර්කණය කියන්නේ ඒකයි. උපදිනවා uppannam. ඔබට මේවා දකින්නකොට චිත්තාභ්‍යන්තරය ඔබ හදාගත්ත පරිදි කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් උපදිනවා. ඔබ දුටු දේද දැක්කේ ඇත්තද දැක්කේ? ඒ විතරක් නෙමෙයි මේ විතර්කයේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක විඳලා ඇලිලා ගැටිලා මුලා වෙලා පස්සේ ගන්න හිත ඇතුළට තියෙනවා. පස්සේ ගන්න හිත ඇතුළට තියෙනවා. මට වෙලාවක් ආවම හොඳ වැඩක් කරන්නම්කෝ මම ඔක ලියසියෙන් අරින්නේ නැහැ. එහෙම තමයි ඒක පිටපැත්තෙන් කියන්නේ. ඇතුළතින් නම් ඇස තුල
මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් සූත්‍රවල සඳහන් කරනවා. ඇතුළතින් විතර්කය එන එක තින්නම් සංගති පස්සෝ කියලා. බාහිර හේතු නිසා අර ඇමට අදාළ සතා එනවා වගේ Tamanගේ විතර්කය එනවා. ඒක දැන් විඳිනවා පස්සපච්චා වේදනා. ඒකට රුචි පරිදිම ඇලෙනවා ගැටෙනවා තණ්හා. නැවත සැරයක් ඒකට මමත්වෙන් ගැනීමක් වෙනවා තණ්හා උපාදාන භව කියන්නේ ඒකයි. දැන් එතන ආයෙත් අවිද්‍යා සංකාරයක් උනේ. දැන් මේ තණ්හා උපාදාන භව කියන්නේ දුටු පවණින් අතර වෙන්න බැරි වුණා ඉදිරියට තැබුවා. අන්න මිනිසා කරන දේ. ඒ වගේම දුටු දේ වගේම ඇසුන දේ. ඇසුන දෙයටත් ඔය වගේම අපි ළමා කාලේ ඉඳලා මේ ශබ්දවලට එක එක අගයම් දීලා තිබෙන්නේ. මිහිරි අමිහිරි කියලා, පිළිකුල් සහගත කියලා, බය ඇති කරන කියලා. ලෝකේ ඒවා කිසිවක් තිබිලා නැහැ. යම් යම් කරුණු නිසා අපි හුන්නට බයයි කරපොත්තට බයයි වගේ ශබ්දවලටත් ඒ වගේ. ශබ්ද කොහොමත් සංගීතය අනුව ගත්තොත් සප්තස්වර තමයි තියෙන්නේ. අනිකුත් ශබ්ද ගත්තාම ඊට වඩා ඉහළ ස්වර හෝ පහළ ස්වර තියෙන්නත් පුළුවන්. යම් යම් දේවල් වල කම්පනය ශබ්දය කියලා කියන්නේ. වාතයේ කම්පනය අපට දැනෙනවා. නමුත් ඒවට අදාළ සුභවාදී අසුභවාදී දෙයක් අපි හිත ඇතුලෙන් එනවා. ඒක කිලිපලා යනවා. බය හිතෙනවා, මරණ බය ඇති වෙනවා, ලැජ්ජා ඇති වෙනවා, පිළිකුල ඇති වෙනවා. එතකොට ඔබට මොකද්ද ඇසූ දේ වෙනත් ලෝකයේ වෙනත් රටක නම් ඒ ඇසූ දේ සම්බන්ධයෙන් සුන්දරත්වය බලාවේ උන්ට පාරම්පරික හැඩගසුන විඥානයක් මතයක් නැත්නම්. නමුත් දිට්ඨමුත සුත මංගල ඉන්දියාවේ සහ ලංකාවෙත් එහෙමයි. මේ නිසා මේ ශබ්ද ඔස්සේ ඔබ රෝගී වෙලා හිටියොත් එහෙම මේ සද්ද අහලා නරියෙකුගේ හුවකීමක් නැත්තම් සුනේ උඩබිරීමක් නම් මෙයා මේ අනාවැකියක් කියන්නේ. දැන් ඉතින් කවුරු හරි මැරෙන්න කියලා හදවත රෝගයක් නම් වැඩි කරගෙන මැරිලා යනවා. අර ශබ්දෙට බය වුණා. තව උලලේනා කියන සතහයි මොහු කිව්වොත් කොහොම වෙයිද කියලා හිතෙනවා. ඔගේ ඒ ශබ්දවලට අදාළ ඇලීම ගැටීම පිළිකුල ශබ්දවල තියෙන දෙයක් නෝ ඔබ පාරම්පරිකව හදාගත්ත දෙයක් කියලා හිතාගන්න. ඔබ මෙයා දකින්නේ ඒන හිතවිල්ල මත. එතකොට ඒකට අදාළ ඇල්ම ගැටීම මිහිරි බව අමිහිරි බව ආශ්‍රයෙන් ආයත් අර කියපු තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන අතීතයෙන් අරගෙන වර්තමානයේ රැවටි අනාගතයටත් තියෙනවා. බලන්න කල්පනා කරලා මේ පෙළට එන්න අවශ්‍ය ඔබ ළඟ තියෙන දේ මම මේ කියන්නේ. නාසයට ගත්තත් ගන්ධය සම්බන්ධයෙන් ඔය සිද්ධියමයි. ළමා කාලේ පටන් ඒවා සම්බන්ධයෙන් ගඳ සහ සුවඳ කියලා කතා කරලා ඇල්ම සහ පිළිකුල වර්ධනය කරලා සමහරුන්ට ඇල්මට පිළිකුල සමහර අයට පිළිකුලට ඇල්ම. එමය ඒක තියෙන එක එක්කෙනාට තම තමන් රුචි පරිදි. නමුත් ඔවුන් හිතන්නේ ඒක ලෝකේ තියෙන දෙයක් කියලා. ඒ පිළිකුල හෝ ඇල්ම හෝ බාහිර ඒ වස්තුන්ගේ තියෙන නැත්නම් ඒ ගන්ධ කලාපයන්ගේ තියෙන දෙයක් කියලා ඔවුන් හිතන්නේ. ඔවුන් හිතින් හදාගත්ත කියන දන්නේ නැහැ. ඉතින් ඇඟපත වෙවුලා යනවා, කිලිපොලා යනවා. නැත්නම් වමනේ යන්න එනවා. මොකද දේවල්. ඒ තියෙන අර තමන්ගේ හිතේ උපදින පිළිකුලේ ස්වභාවය. අහක බලා ගන්නවා, නාහේ වහ ගන්නවා. හොඳනම් දිගට උඩට හුස්මක් ඇදලා බලනවා. ඒ අරමුණ කෙරෙහි ඔබ ඇලීමක් හෝ ගැටීමක් තිබෙනවා නම් ඒක ඒ මොහොතේ විඳිනවා ආයෙත්. දැන් ආයෙත් අර තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඉඳපු පරිදිම ආපහු මොකද කරන්නේ? ඒකට ඇලිලා හෝ ගැටිලා උපාදාන බව නැත්තම් මමත්වෙන් අරගෙන අනාගතයට. දැන් බලන්න ඇසේ කනේ නාසයේ දිවේ කය අරමුණු රසින්ද ගියාපුවාම
අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තැබීමක් කරනවා නේද පෘථග්ජන සමාජය? මේ සසර හදනවා නේද? මෙතන ඔබට ඉවර කරන්න බෑ නේද? චිත්ත අභ්‍යන්තරයට නැවත ගන්න හේතු තබමින් ඔබ අනුසේති කරනවා. අනුසය ඉතුරු කරනවා. එබැවින් ඒක නිසා ඔබට ආයෙත් ලෝභ දේශ මොහ නැමැති සංකත ධර්මයන් හට ගන්නට ඔබ තබනවා. දැන් මේ වර්තමාන මොහොතේ ඇහැට කනට නස නාසයට ගැටෙන සිද්ධිය තුළ සිදුවෙන්නා වූ ත්‍රිපරිවට්ඨය පරිවෘත තුනක් අතීතයෙන් එනවා, වර්තමානයේ හඳුනනවා, අනාගතයටත් තියෙනවා. අවුරුදු 3ක් යන්නේ නැහැ, ජීවිත 3ක් යන්නේ නැහැ, මොහොතකින්. දැන් මොකද්ද? ඔබ දකින්නේ දුටු දෙයද? නෑ, ඔබ දකින්නේ අතීතය. ඔබ දුටු පමණ නතර වෙනවද? නෑ, අනාගතයට තියෙනවා. මේක තමයි මම ඔය වසර 6ක් 7කට පෙර උදාහරණයක් අරගෙන පැහැදිලි කළේ. හිටගෙන හිට පුද්ගලයෙක් එක පාදයක් ඉස්සරහට තිබ්බොත් දැන් එකක් පසු පාදයේ අනිත් එක ඉදිරි පාදයේ. පසු පාදයේ ඉන්න තැනට ගත්තොත් සමාන වුණා. ඉස්සරහට තිබුවොත් ඒක ඉදිරි පාදයේ වෙනවා, අරක පසු පාදයේ වෙනවා. එතකොට පසු පාදයේ අතීතය දැනට ගන්නකොට වර්තමානයේ, ඉදිරියට තිබුත් අනාගතය. දැන් අර ඉස්සරලා ඉදිරි පාදයේ දැන් පසු පාදයේ වෙලා. ඒක එතෙන්ද ගෙනව සමපාද ඉස්සර තිබුත් ඉදිරි පාද. දැන් මේ කකුල් දෙක මාරු කිරීමේදී අතීතයෙන් අරන් වර්තමානයේ හරහා ඉදිරියට තැබීම තුළ ලෝකේ වටා ගමනක් යන්න බැරිද මිනිස්සෙකුට? සාගර හරහායිමත් පාලම් හරි මොනවා හරි දාලා තියෙනවනම් කරන්නේ එක ගමනක් මාරුවක් විතරයි, පාමාරුවක් විතරයි. නමුත් ඒ පාමාරුවේ අතීතයෙන් ගැනීමක් වර්තමානයේ හරහා ඉදිරියට තැබීමක් තියෙන නිසා නේද ගමනක් යන්නේ. ගමන කියන්නේ ඒක නේද? ඔබට ඔබේ අරමුණ තුළ දකින්න පුළුවන් ද අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තැබීමෙන් සසර ගමන හැදෙනවා කියන එක? මේකට අනුලෝම පටිච්චසම්පාදය කියලා කියනවා කියලා ඔබ දන්නවද? ඇස තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත් මේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කියන මේ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තැබීම බුදුරලෝට හෙළි කළා වූ පැවැත්ම පිළිබඳ ගැඹුරු අභිධර්මයේ බව තේරුම් ගන්නවාද? පැවැත්ම පිළිබඳ ගැඹුරු අර්ධමය. දැන් ඉතින් පුතග්ජන කියන පුද්ගලයා 5 ඉඳගෙන 8 ඉඳගෙන 10 ඉඳගෙන තවත් ඉහළ ඒවා ඉඳගෙන මේ දොරට හම්බ වෙන දොරවල්ට හම්බ වෙන කාරණා පව්හා පින් සහ ධාන වශයෙන් බෙදාගෙන අතීතයෙන් ගන්නවා, වර්තමානයේ විඳින, අනාගතයට තියෙනවා. ඒකට ඉතින් ඊට පස්සේ කියනවා අපුඤ්ඤාභි සංකාර පව් රැස් කරනවා, පුඤ්ඤාභි සංකාර පින් රැස් කරනවා, අනිජ්ජාභි සංකාර ධාන කුසල රැස් කරනවා. අපට අදාළ නැහැ අනිජ්ජාභි සංකාරය. දැන් පවෙනුත් සතර හදන්න පුළුවන්, පිනෙනුත් සතර හදන්න පුළුවන්, ධානෙනුත් සතර හදන්න පුළුවන්. හදන්නේ තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරයෙන් නේද? ඇයි අපට මෙහෙම වෙලා තියෙන්නේ? එබඳු ගැඹුරු දර්ශනයක් පිළිබඳ අවබෝධයක්, ප්‍රායෝගික අවබෝධයක් නැහැ. පොතපතේ පෙළ දහම තියෙනවා, ලියනවා, කියනවා, පාඩම් කරනවා. නමුත් මේ බාහියට පෙන්නපු සුළු දේ, කෙටියෙන් වදාළ දේ, අතකෝ බාහියස්ස දාර්ශනිකයස්ස භගවතා ඉමාය සංකිට්ඨාය ධම්ම දේශනාය. කෙටියෙන් කළ ධර්ම දේශනාවේදී ආය මව්පිය පරපුර හෙව්වේ හරි, වයස හෙව්වේ හරි, මහාන කරන්න හෙව්වේ හරි මොකක්වත් නැහැ. ඒ වය සඳහා සැකසෙන සංවිධානයක බාහිර කරුණු ඊට පස්සෙත් කරන්න ඕන ඒක. දැන් මම හිතන්නේ යන්නේ ඒකයි, බාහිය මේ සම්බන්ධයෙන් කැහෙන ගැඹුරු අවබෝධයක් තිබුණ සහ අර අතීතයෙන් එන පැත්ත මොනවා හරි හේතුවක් නිසා බොහෝ දුරට තුනී කරගත්ත කෙනෙක්.
නැත්නම් ඔහුට හදන්න මේ මොහොතකින් හදන්න දෙයක් ඉතුරු වෙන්න බෑනේ. ඒ පිළිබඳ බුදුවරයා තේරුම් ගන්න නැති ඔහුගේ දැක්ම දැනීම. එතක් මේ තමයි බුදු සමයේ සඳහන් කෙටිම බණ කීම. දැන් මේ කියන්නේ මොකද්ද? ඔබ කවදා හරි තේරුම් ගන්නවද මේ කියන්නේ ඔබේ භාවනාව කියලා, මේ විදර්ශනාව කියලා? දැන් දකින්න එපා කියලා තියනවද? නිගණ්ඨනාථ පුත්‍ර ශාසනය තමයි ඇස් දෙක ඇසින් රූප නොදැක්ක හිටියේ. කලින් ශබ්ද නාසා හිටියේ. පාරාසාරී බුදුන් වහන්සේට ප්‍රකාශ කළේ හිමයි. දැන් මේ දිත්තේ සුතේ දිට්ඨ සුතමුත විඤ්ඤාතේ මොහොන දෙන්න එපා කියලා නෑ. නමුත් පෘථග්ජන පුද්ගලයාට මේ මොහොන දීමේදී අතීතේ එනවා. යත් අතීතම් පහිනන්තං නෙමෙයි උන්ට අතීතය තියෙනවා. අතීතයේ තියෙන එක තමයි කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසාව විතර්කේ උපදිනවා කියන්නේ. ඒ නිසා ඔහු එකට අහු වෙනවා. මමත්වෙන් ගන්නවා. අහුන නිසා ඔහුට වර්තමානයේ නිමා කරන්න බැලුව ඉදිරියටත් තියෙනවා. දැන් සසර ගමන යන්න අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට දැබීම තුළින් පව තුලත් පුළුවන්, පින්න තුලත් පුළුවන්, ධානය තුලත් පුළුවන්, අස කන නාසය දිව කය ඕන එකක් තුල පුළුවන්. පවත්තන හැටි. පැවැත්ම. ඔන්න පැවැත්ම. දැන් දිත්තේ මතම් භවිෂති. ඔබට එහෙම පුළුවන් වෙන්නේ අතීතයේ ඇවිදින් ඉවර වුණ දවසට. අර හදාගත්ත විතර්කය එන්නේ නැති දවසට. එහෙනම් එතකල්ම ඔබ ඒ අතීතයෙන් එන කොටසට එකතු වීමේ පුරුද්ද වෙනුවට අර පහාන සංඥා ප්‍රහාණය කරන්න. අතීතයේ මල එකක් බව දැනගෙන, Taman හදාගත්ත මුලාවක් බව දැනගෙන, මේකට එකතු වුණොත් මමත්වෙන් අරගෙන අනාගතය හැදෙන බව දැනගෙන, මේකට එකතු නොවීමෙන් වර්තමානයේ හරහා අනාගතය නොහදන්නට ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල අවදි උතන් පරන් නින්දට යනතුරු නින්ද හැරුණ විට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් පරිදි මේ මොහොතේ සියුම් කටයුත්තක් තියෙනවා නේද කරන්න. මේ මොහොතේ කෙලෙසුන්ට අහු වී අනාගතේ හදන්නත් පුළුවනි. මේ මොහොතේ කෙලෙසුන්ට එකතු නොවීමෙන් කෙලෙස් නසන්නත් පුළුවනි. දුටු දේ කියමු අපි හැට ගැටෙනකොට තමන්ගේ හිතට එන දේ. විපුදුනා කාම විතර්කය. අදිවාසීති නප්පජහති වුණොත් එකතු වෙලා අනාගතය හැදෙනවා. නාදිවාසීති පජහති වුණොත් මොකද වෙන්නේ? අතීතය ආවා නමුත් වර්තමානයේට එකතු වුණේ නැහැ. ඒක විඳින්න ගත්තේ නැහැ. මමත්වෙන් ගත්තේ නැහැ. වර්තමානයේට එකතු වුණේ නැත්නම් අනාගතය හැදෙන්නෙත් නැහැ. දැන් දුටු පමණින් අතර වුණා නේද? දැන් අරමුණු විදර්ශනා කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛනාත් වශයෙන් බලනවා කියලා කියන්නේ. මරණ සතිය වඩනවා කියලා කියන්නේ. මේ හටගන්න දේ හටගත්තාම එකතු වුණොත් අනාගතේ හැදෙනවා, එකතු නොවුනොත් මැරෙනවා. උපන්න අකුසල් දුරු වෙනවා. අව හදාගත්ත දේවල් ඇවිදින් ඉවර වෙනවා. දැන් මොකද්ද මෙහෙම කරනවා නම් වෙන්නේ? සසර හැදෙනවද? සතර හැදෙන අනාගතේ හැදෙන එක නිමා වෙනවද? දැන් තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඇහැ කන පියාගෙන ඉන්න හෝ කැලේට යන්න හෝ මොකුත් ඕන කමක් නැහැ නේද? මේ සිද්ධිය තේරුම් ගත්තා නම් අපි මේ හරඹයක් කරන්නේ ලෝක ජීවත් වෙනවා කියලා අනිත් අයත් එක්කලා ජීවත් වෙමේදී අපි සිතුවිලි වලින් හරඹකේදීලා බාහිර හමු වෙන කාරණාවට ඇතුළතින් ගන්න ප්‍රතිචාරය අනුව ලෝභ අවුස්සගෙන, ද්වේෂ අවුස්සන, මෝහ අවුස්සන ගැටුම් හදා ගන්නවා. තව ගැටුම් හදාගෙන ඉවර කරන්නේ නැතුව හෙටටත් ගන්නවා. අද ඇතුණ අර්බුදේ හෙට දවසේ ඇදලා ගන්න තියා ගන්නවා. ඒ දුටු පමණින් අතර වුණාද? පෘථග්ජන පුද්ගලයා යම් කිසි සිද්ධියකදී ඒ විදිහේ යම් කිසි කලබලයකට හිරිහැරයටපත් වුණොත් දුටු පමණින් අතර වෙන්නේ නැහැ, හෙටට ගන්න තියෙනවා.
මේ හැම එකක් තුළම ඔබ සසර හදනවා කියලා, සසරක් හදනවා නිර්මාණය කරනවා කියන එක තේරෙනවා නම්, සසර ගමන නිමා කරන්න මොනවත් ඉදිරියට තියලා බෑ කියන අවබෝධය හම් වෙනවා නම්, මේ මොහොත අතීතෙන් එන්නත් ඕන. මොකද ඒවා උපන්න කුසල් දුරු කිරීම කියලා පැත්තක් තියෙනවා. ඒ උදුරු වෙන්නත් ඕනේ. හැබැයි නූපන්න කුසල් නූපදීම වෙන්නත් ඕනේ. ඒ මොහොතේම. එතකොට ආපු දෙයට එකතු නොවීමෙන් අතීතයේ මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. එකතු නොවීමෙන් වර්තමානයේ හරහා අනාගතයට නොතැබීමෙන් නූපන්න කුසල් නූපදිනවා. දැන් මේ සඳහා වීරිය කරන්න ඕන නේද? සම්මා වායාමයේ නේද මේ? හිත හදන දහමක් කියලා කියන්නේ. දැන් මේකෙදි මම දකින්න කරුණක් තිබෙනවා. වයෝවෘද්ධ භාවයට පත්වන පුද්ගලයාට මේ අතීතයෙන් එනකොට ඉතා බරපතලයි, සංඛ්‍යාව විශාලයි. ඒ වගේම හැඟීම උත්සන්නයි. එතකොට ඔහුට සිහිය පාවිච්චි කරන්න තේරෙන්නේ දැනුමක් නැහැ. එහෙම නැත්නම් බොහෝ වහන්සි වෙන්න වෙනවා හදන්න. අර ඇලෙන කරුණු 100 නම් දුක් 100ක් ඇත බිඳුවට බස්සන්න ඕන කියලා පින්නයි. ප්‍රහාණය සඳහා තුනී කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියන කාරණාව බොහෝ කල් කරන්න වෙනවා. ගොඩක් තියෙන නිසා. ඔහු ලිඳට වැටිලා ගොඩේ ඉන්න හදන කෙනෙක්. මේ නිසා තමයි සිදුහත් චරිතය ඇතුළු චරිතවල නව යවුවනේ කලු කෙස්සුදු වෙන්න පෙර මේ මෙන්න මේ අතීතයෙන් එන එක වර්තමානයේ හරහා අනාගත හදන එක වළක්වන්න ඒක තමයි කෙලෙස් තවන තපසට ගියා කියලා කියන්නේ. අදටත් මා දකින්න අවුරුදු 20 25 තරුණ දරුවන්ට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඕන්ට අර වැඩිහිටියන්ට වඩා හරිම පහසුයි. ඉක්මන් සතර හදන එක වෙනුවට ගමන නිම කරන්න. එහෙනම් මේ ජීවත් වෙලා ඉවර වෙලා බුද්ධාගම රකින්න සීල රකින්න වැඩිහිටි පරම්පරාවේ බ්‍රාහ්මණ මතය වෙනුවට මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කළ යුතුයි තරුණ දූ ලපුතාලට. ඔවුන් ඒ තමන්ගේ අධ්‍යාපන රැකියා ආදී කටයුතු තුළදී මේ කියන මේ ලෝකයේ ඇති වෙන අවුල ඇති නොවෙන්න මේ විතර්ක වලට ප්‍රහාණය තේරුම් ගත යුතුයි. ඔවුන් එතකොට ජීවිතයේ වයසට ඉස්සරහට යනවා, නමුත් ආධ්‍යාත්මික ගමනින් ආපහු යන අය පටිසෝතගාමී. ඒකයි මේක සිත හදන දහමක් කියලා කියන්නේ. දැන් මේ තැබුවොත් මොකද වෙන්නේ? තැබුවොත් ඒක තමයි නැවත උපදිනවා කියන්නේ. අද තැබූ දේ හෙට දකින්නකොට නැවත උපදිනවා. ලෝභය තැබුවත්, ද්වේෂය තැබුවත්, ඊර්ෂ්‍යාව තැබුවත් තැබූ දේ දකින්නකොට අර ඇතුළ තිබිලා එනවා. දැන් දුටු දේ කියන්නේ ඔබ තැබූ දෙයක් කරුවහම තියෙන දෙයක්ද, ඉස්සරහා තියෙන දෙයක්ද? ඔබට ඒක නවත්තන්න බෑ. ඔබ ආයි වර්තමානයේ හා ඉස්සරහට තියෙනවා නේද? දැන් ජීවිතාවසානයේ වෙන විට මෙබඳු තැබූ දේවල් තිබෙන නිසා ශරීරය අතහැරුණාට මේ අනුසය කියන අනුසය ප්‍රහාණයක් නැහැ. අනුසය නිසා අන්න දැන් අර තැබූ දේවල් වල හේතු අවිද්‍යා තෘෂ්ණා. පවෙන් පරලෝ යාම උපත, පිනෙන් පරලෝ යාම උපත, ධානයෙන් පරලෝ යාම උපත. අර තැබීමට කියන්නේ උපාදාන. උපාදානස්සකෝ හං වච්ච. උපාදාන සහිත වීමෙන් සතර හදන්න පුළුවන්. ඉතින් ඔබ බෞද්ධයෙක් වශයෙන් නිපදිලා මේ පවතින සම්මත ආචාර ධර්ම තුල දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හික්මිලා සතර හොඳ පැත්තට හදන්න විතරයි නේද දැනගෙන හිටියේ. බුදුවර ලෝකයට පහළ වෙලා සතර ගමන නවත්තන්න. සංසාර සාරෝග විනීත නීසං. සතර සැඩපහර නවතා. නවතපේක හොඳයි බුදුරජාණන් වහන්සේ නමස්කාර වේවා කියලා උන්වහන්සේට උදේ දවල් හවස මල් පහන් පූජා කරලා වැඳලා පින් සිද්ධ කර ගන්නවා. ඒකෙන් උන්ට සතර හැදෙනවා. නතර කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හොඳ පැත්තට ගමන හොඳයි කියලා හිතන නිසා. ඒ නිසා අපි මේ හොඳයි නරකයි බෙදාගත්ත කාරණා, පින් හොඳයි පව් නරකයි බෙදාගත්ත කාරණා පෘථග්ජන මට්ටමේ හොඳ නරක. ආර්ය සත්‍යයේදී මේ බෙදාගත්ත කාරණා උපාදානයේ නරක උපාදානයෙන් මිදීම හොඳ. අන්න එහෙමයි හරියන්නේ. එතකොට කුසල් අකුසල් කියන පදයට එන්නේ පින්පව් කියන අර්ථය නෙමෙයි.
දැන් ලෝභ දේශ මොහ අකුසල්, ලෝභ දේශ මොහ මූල, අකුසල් මුල්. කුසල් කියන්නේ ලෝභ දේශ මොහ අලෝභ දේශාම. ඒවා නැති එක. අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ. තථාගතයන් වහන්සේ ඔය අවුරුදු 6ක දුෂ්කර ක්‍රියා සමය තුළ නැත්නම් ජීවිතය තුළ ඉන් එහාට ගිය පාර ගැන කියන්නේ කිං සත්‍ය කිං කුසල. ඊට එහා දෙයක් නේද කුසල් කියලා හොයලා තියෙන්නේ. දැන් ඔබට මේ කියන කාරණාව තේරෙනවා නම් අවුරුදුෙන් පටන් ඔබට පැවති රාජකාරියක් තියෙනවා. මවක් වශයෙන්, පියෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන්, තියදුරෙක් වශයෙන්, භික්ෂුවක් වශයෙන්, භික්ෂුණියක් වශයෙන් ඕන තැනක. අද මෙතෙන්ට ආවට ඔබට චිත්තාභ්‍යන්තරයක් තියෙනවා, ගැටෙනකොට මේක එනවා. ඔබ මේ දකින්නේ වර්තමානයේ නෝ මේ අතීතයේ බව තේරුම් ගත්තොත්. මරිච්ච අතීතයකට පණ දෙනවා කියලා තේරුම් ගත්තොත්. මේක ආයේ හැදුවොත් සතර හැදෙනවා කියලා තේරුම් ගත්තොත් දුටු පමණින් වර්තමානයේ හරහා අනාගතේ නොතබා අවසන් කරන්න පුළුවන් නම් දිට්ඨමත්තම් භවිස්සති නේද? දැන් මේක නේද මේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානස්සෙන් බලනකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ. එනවා ආවට එකතු වුණොත් නේ වර්තමානයේ හරහා අනාගතේ හැදෙන්නේ. පස්ස වේදනා වුණොත්, පස්ස නිරෝධ වුණොත් කොහෙන්ද වේදනා තණ්හා උපාදාන? වේදනා නිරෝධ, තණ්හා නිරෝධ, උපාදාන බව. ඉතින් එතකොට අනාගත වර්තමානෙත් නැහැ, අනාගතෙත් නැහැනේ. වර්තමානයේ අහුවීමකුත් නැහැ, අනාගතයකුත් නැහැ. නැවත නැවතත් මේක බලමින් වාසය කිරීමට අනුපස්සී විහෙරති කියලා කියනවා නේද? ඔන්න බාහියට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඉගෙනනවා. තමන් හදාගත්ත කොට ආශ්‍රව ඒවා එනවා. ඒවට එකතු වුණොත් ඒවා ෂේ වෙනවා. අර එකතු නොවීමෙන්, දුටු පමණින් නතර වීමෙන්. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ හරහා අනාගතයක් හැදෙන්නේ නැති නිසා ඇතුළත හිස් වෙනවා. දැන් ආපහු යනවා. අතීතයෙන් අර වර්තමානයේ අනාගතේ බුත් සතර යනවා. සතර ඉස්සරහට යනවා. දැන් සතර නිමා කරනවා. අර අතීතයෙන් අර වර්තමානයේ අනාගතෙත් තියෙන අනුසෝතගාමි. අතීතයේ ඇවිදින් එකතු නොවි අතහැරනකොට වර්තමානයේ අනාගතේ නැති වෙන එක පටිසෝතගාමි. දැන් සතර හදන තැනම සතර කඩන තැන. අර තැබීමෙන් නම් හැදෙන්නේ, නොතැබීමෙන් සතර කැඩෙන්නේ. භව නිරෝධාය ධම්මං දේශේති. තණ්හා උපාදාන භව, අවිද්‍යා සංඛාරා. තණ්හා උපාදාන භව නැත්නම් භව නිරෝධෝ. එන විද්‍යාවේ මුක්ති නෙමෙයිද මොහොතක් මොහොතක් පාසා හම්බ වෙන්නේ. ඔන්න මේ මිනිස් සමාජය තුළ බුදුරු ලෝකට පහළ වෙලා මේ මොහොතේ ජීවත් වෙමින් මේ මොහොත අතීතයත් සුද්ධ කරගන්න, වර්තමානයේ හරහා අනාගතය කිලුට කරගන්න නැති වෙන්න හැසිරෙන හැටි. දැන් මේ අරියකන්ත සීල. ආර්යයන් කැමති මේ ශික්ෂණයේ සීලවත් වෙන්න. සතර හදන්න නෙවෙයි. ඒක අහගෙන ඉඳලා ඕනනම් කෙනෙක් කියන්න පුළුවන් මෙලෙවේ දෙයක් තේරෙන්නේ නැහැ කියලා. අලුත්ම කෙනෙකුට. නමුත් කලක් තිස්සේ ධර්ම ශ්‍රවණය කරගෙන ආවා නම් මේ පෙන්වන පෙළ පොතේ තියෙන පෙළ නෙමෙයි, ඔබේ ඇසේ කනේ නාසයේ සිදුවෙන පමාදවාදී පෙළ දහම සහ අපමාදවාදී පෙළ දහම මේ. දැන් බාහිරට පමාදවාදී පෙළ දහම තේරුණා, ඒක නවත්තන්න පුළුවන් වුණා. තව ටිකක් එතන හැදෙන්නේ නැති. එහෙම නැත්නම් මේ කියන විදිහට එහෙම හොතේ නැත්නම් පස්සේ හරි. අපට ඕනේ යාට ඒක උනේ කොහොමද කියලා දැනගන්න නෙමෙයි, අපිට මේක වෙනවද? නමුත් අපට ඒක එකකින් ඉවර කරන්න කියන්නේ අනුපස්සී විහෙරති. අර හදාගත්ත කොටස මූලයේ ෂේ වෙනතුරු, ඇවිදින් ඉවර වෙනතුරු එන්න අරින්න දෙන්න ඕනේ. හංගලා තියලා හරියන්නේ නැහැ. ඒ මූලයට තියෙනවා උපන්න කුසල් කියලා, ඇවිදින් අතහැරනවට දුරු කිරීම කියලා කියනවා. එහෙන් යන්න හංගන්න දෙයක් නැහැ. ඉස් කරනවා. දැන් ඔන්න ඔබට අවස්ථාව තිබෙනවා තේරුම් ගන්න පුළුවන් නම්. දැන් යම් කිසි පුද්ගලයෙකුට මේක ගැටෙනකොට විතර්ක ආවෙන් පස්සේ ඔහුට සිහි කල්පනාව නැහැ, ඒව මත ඔහු මෙහෙවන රුකඩයක් වඩටපත් වෙනවා. දැන් ආයෙත් එතකොට ඔහුගේ ළඟ ක්‍රියාත්මක වෙන්නේ ලෝභය නැමැති, ද්වේෂය නැමැති, මෝහය නැති මමනේ. ඉතින් ඒකනේ වර්තමානයේ තුල සමාජය දකින්න හම්බෙන්නේ අර්බුද ගැටුම් කියන ස්වභාවයෙන්. ඔවුනොවුන් මේ ප්‍රශ්න අල්ලාගෙන විතර්කයෙන් කටයුතු කරනවා.
කාන්ති කියන එක ගෑවිලාවත් නැහැ නේ බෞද්ධ අවස්ථාවක. නමුත් ඒ තේරෙන්නේ නැති නිසා එයම දුරු කිරීම සඳහා අවස්ථාවක් බවට පත් කර ගැනීමට බුදුන් වහන්සේ අන්න පෙන්වනවා. මේකට එකතු වීම වැරදි, එකතු නොවි අවසන් කරන්න, දියුණු කරන්න විරති වෙන්වීම. වෙන්වීම. එනකට කියනවා සද්දා සති හිරියොත්ප්ප කියලා අලුත් චෛසික ජාසියක් අකුසලයෙන් වෙන් කරන්න සමත්. එතෙන්ට ඇවිදින් මේ බලය දුර්වල කරන්න සමත්. එයා දියුණු වැඩ කරන එකනේ සතිය වඩනවා කියන්නේ. එවිට එයාට හොරෙන් යන්න බැරි වෙනවා. දැන් ඉතින් ඊට පස්සේ මේක ඊටු ටික කියන්න වෙන්නේ කෙටි කරලා දැන් මේක මං හිතන්නේ සෝවාන් සිට අනාගාමි රහත් දක්වාම හදන්න වෙනවා. මේ තමයි මේ කෙටියෙන් කියන බණ ටික. දැන් බලන්න චක්කුණා සංවරෝ සාදු ගාත අරගෙන ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතින් මෙසේ සංවර වෙන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙනවා කියන ගාතාවෙන් කියලා තියෙන මේක නෙවෙයිද කියලා සබ දුක්ඛා පමුංචති. සමාජෙ මෙතෙන්ට එන්න ඕනනේ. පුද්ගලයෝ වශයෙන් කරන බාහිර සංවර කාරණාවල ඒකට අදාළ විපාකයක් තිබුණාට මේ අවිද්‍යාව දුරු වීම සිදු වෙන්නේ නැහැ. මේක මේ මෞකසින් බිහිවී ජීවිතාසානය දක්වාම ළමයා, තරුණයා, මැදිවී කෙනා පුද්ගලයෙක් වශයෙන් ඉන්නවා කියලා බලන තාක්කල් හැදෙන්නේ නැහැ. මේ මොහොත අනාගතයට නොතබා මිය යන්න ඕන. මේ මොහොත අනාගතයක් සකස් නොකර මිය යන්න ඕන. අර දුටු පමණින් නතර වෙනවා කියන්නේ ඒකයි. මම හොඳ වැඩක් කරන්නම් කියලා ඉස්සරහට තියන්නේ නැතුව දුටු පමණින් නතර වෙනවා. මේ දුටු පමණින් නතර වෙනවට නේද පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ කියලා ඊට පස්සේ ගලප ගන්න. දැන් කරගෙන ගියොත් ඉතුරු වාක්‍ය ටික බලන්න වෙනවා. කළොත් නේ පෙන්වන්නේ. යතෝච කෝතේ බාහිය දිත්තේ දිත්තමන්තම් භවිස්සති. දිට සුතමත විඤ්ඤාතේ ඔබට පුළුවන් නම් මේ විදිහට මේ දොරවල් හයෙන්ම අතීතයේ ආපු දේවල් හිස් කරලා අනාගතයට නොතියා ඉවර වුණ තැනක ඉන්නට. දැන් අර අනාගතයට තැබීම තමයි පංච උපාදානස්කන්ධය හදනවා කියන්නේ. අතීතේ එනවා පංච උපාදානස්කන්ධය හට ගන්නවා. නමුත් ආය හදන්නේ නැහැ, දුර වෙනවා. දැන් මේ වැඩෙන් මොකද්ද වෙන්නේ? තැබූ අතීතයේ හිස් වෙනවා, අනාගතයට නොතැබීමෙන් අනාගතේ නොතැබීම තුළ අතීතයක් නැතුව යනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් දිට්ටු දෙරි දුටු පමණින්. දැන් දුටු දෙරි දුටු පමණින් අසු පමණින් Taman සම්බන්ධයෙන් අතීතයෙන් විතර්කයක් නැහැ. හඳුනාගත්තා. ඉස්සරහට තියන්න දෙයක්වත් නැහැ. දැන් ස්කන්ධ පහ පරිහරණය, පංචස්කන්ධ පරිහරණය. මේක ඉතුරු පදයෙන් ඔක හොයාගන්න පුළුවන් අපිට. තතෝ ත්වං බාහිය න තේන. ඔබට මෙහි දුටු දේ, ඇසූ දේ, වැටහූ දේ මේ මොහොතේ ඉවර කරන්න පුළුවන් නම් අර ඉදිරියක් තියන්නේ නැහනේ. ඒ හේතුවෙන් නුඹ ඒවා සමග නොබැඳුණු තැනැත්තෙක් වන්නේය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තණ්හා නැති කෙනෙක් වෙනවා. එතන ඔබ නෑ. ඔබ නෑ කියන්නේ මොකද්ද? මමත් නෑ කෙනෙක් මං හිතන්නේ. යතෝතං බාහිය නතේන තතෝතං බාහිය නතත්ත. ඔබ එතන නැත්තම් එවිට ඔබ එතනත් නැහැ. එහෙත් නැහැ. තත්ත හිත් නැහැ. අර අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඒ තියෙනවා නම් එහි යන්න තියෙන්නේ. එහි යන්න තැනකුත් නැහැ.
යතෝ තම් බාහිය න තත්ත තතෝ තම් බාහිය නේවිද න හුරං න උභයාන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්සත්තායති. එහෙත් නෑ මෙහෙත් නෑ දෙකට අතරත් නෑ කියලාත් කියනවා. මේවා කෙරෙහි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි නොබඳුන තැනැත්තෙක් වන්නේ නම් එකල්හි මෙලොවද උපදින්නේ නෑ. නේව ඉද මෙහෙත් නෑ. නේව හුරං එහෙත් පරලවත් නෑ. ඒ දෙකට අතරත් නෑ. අන්තරා භව එහෙම කියලා කෙනෙක් වෙන්න සමහර විට. එහෙම නැත්නම් දෙලොවම නැවත උපදින්නට හේතු තියලා නෑනේ. ඒසේවන්තෝ දුක්ඛස්සත්තායති. දුක පිළිබඳ කෙලවර මෙයයි. දැන් දුක් කෙලවර කිරීම සඳහා බඹසර හැසිරෙන්න බුදුන් වහන්සේගේ සම්මා දුක්ඛස්ස අන්ත ක්‍රියාය. මම සාසනේ උසිතම් බ්‍රහ්මචාරියම් මගේ සසනේ බඹසර හැසිරෙන්න මනාකොට දුක් කෙලවර කරන්න. දැන් යමක් කරන්න තියනවා නේද? නොදන්නා කාලයේ සතරට බැඳීම තුලින් මේ සංසාර චක්‍රය අතීතයෙන් අරන් වර්තමානයේ ඉඳන් අනාගත වෙන මේ භව චක්‍රය රවුමක් නේ. මොහොතක් පාසා. ඒකට අහු වෙලා අපි ඉතින් අහු වෙන පැත්තට යනවා. අපාය යනවා, දිවි ලෝක යනවා, බ්‍රහ්ම ලෝක යනවා. ඒ ඔක්කොම තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා භවගාමී බව මේක පෙන්නනවා. දැන් මේ වැඩේ ගැඹුරු කාරණාව. මේ පිළිබඳ ටිකක් චින්තනය ඇති කරගත්තාම කල්පනා ඇති කරගත්තාම මේ මොහොතක සිද්ධිය මොහොතක ප්‍රීතිය සැනසුම සාදත් කියන ගීපදේ කියනවා වගේ මොහොතක ඔබ ළඟ සිදුවෙන මේ සිද්ධිය සිද්ධාමයේ චක්‍රය කියලා දෙන්න කෙනෙක් නැති බැවින් මිනිසුන්ට සසර හදන්න පුළුවන්. ඕනෑම කාලෙක ඕනෑම රටක ඕනෑ ගමක ඉපදිලා මේ පස්තර අදාළ දේවල් ලෝකේ සැප තියෙනවා කියලා ඒක සමග ඇලිලා විඳලා පස්සේ ගන්න තියලා පස්සේ ගන්න තිබෙන නැවත උපදින්න සතර හදන්න පුළුවන්. ඒවා ඇති තැනක නේ උපදින්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා එහෙම නැත්නම් ඒවා තියෙන තැනක උපදිනවා. නැත්නම් දුක් කෙලවර නම් මෙයයි. එතනින් එහාට මේ කතාව ගොඩාක් තියෙනවා ඒක අපට අවශ්‍ය නැහැ. නමුත් මේ අතකෝ බායස දාරුචයස්ස භගවතෝ ඉමාය සංකිට්තාය ධම්මදේශනාය තාව දේව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. ඒකයි කියන තරම් වචනෙන් ලේසියෙන් නම් වෙන්නේ නැහැ. නමුත් එයාට කොහොම වුණාද කියලා අපිට වැදගත්කමක් නැහැ. අපිට වෙන්න ඕන මේක චිත මිදෙනවා. චිත්තං විමුක්තිනේ. හිතක් නැතුව යනවා හිතක් නැතුව ඉන්නවා කියලා නෙමෙයි සිත කෙලෙසුන්ගෙන් මිදෙනවා කියලා බලන්න. ඔය අපේ අය කල්පනා අනිමිත්ත කියලා නිමිත්තක් නැතුව ඉන්නවා කියලා. නිමිත්ත කියන එකේ තේරුම අරමුණ කියන එක නෙමෙයි අරමුණ මමත්වෙන් ගැනීම නිමිත්ත. නිමිත්තග්‍රාහී වෙනවා කියලා කියන ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් ගන්නවට. එහෙම නැතුවම මේ කායකට කවදාවත් සිතක් නැතුව තියෙන්න පුළුවන්ද? නමුත් උපාදානෙන් මිදුණු සිතක් තියෙනවා. සිත උපාදානෙන් මිදුණු විමුක්ති සිත. සිතෙන් මිදුණා කියලා ගන්න එපා. ලෝභ දේශ මොහයන්ගෙන් මිදුණා කියලා ගන්න. බුදුන් වහන්සේ මෙහෙම අවවාද කරලා වැඩියයි කියලා තියෙනවා. ඉක්බිති භාගතුන් වහන්සේගේ සංස්කෘත ධර්ම දේශනාවෙන් එකෙනෙහිම දාරුචීරිය බාහියගේ සිත උපාදාන රහිතව ආශ්‍රයන්ගෙන් සිත උපාදාන රහිතව ආශ්‍රයන්ගෙන් මිදුනේ. සිතෙන් මිදුනේ නෙවෙයිනේ. ඉතින්
බාහිර හොරෙක් තක්කඩියෙක් නම් මොකවත් දැනගෙන හිටියේ නැත්තම් මේ එකපාරට මේක වෙනවද? අර බාහිර රහත් කියලා හිතුවේ යම් කිසි සමාධියක් හදාගෙන අනිත් අය සලකන නිසා ඒකට ගැළපෙන විදිහේ දුෂ්කර කෘත්‍යයක් රැකලා එහෙම නැත්නම් ඔහු අර සුප්පාරකතුරින් එනකොටම ඒවා පිළිබඳව දැනගෙන හිටපු කෙනෙක් වෙන්න ඇති යම් මට්ටමකට. මේ ආයන්න දන්නේ නැති බාහිය කෙනෙක් නෙවෙයි මේ. මේ පැත්ත පිළිබඳව තේරුම් ගත්ත කෙනෙක්. මේ සමාජයේ ඉන්න යම් පින්නතුන් කලක් තිස්සේ මේ අපේ හොඳ පරිහරණය කරලා වචන දැනගෙන අප සමග කතා කරනකොට කියන්නේ බොහෝ කල් මේවා හෙව්වා අපිට මේ තැන් වල යම් ගැටලු තිබුණා දැන් නම් ලිහිලා තියෙනවා කියලා. බාහිරට උනේ මොකද කියලා බලන්න නැතුව ඒ කතාව බලන්න ඔබට මේ දිට්ඨ සුතමත විඤ්ඤාතේ මෙතන අනාගතයක් නොහදා ඉවර කරන්න පුළුවන්ද කියලා. අතීතයේ ඇවිදින් ඉවර කරන්න අනාගතේට නොතබා ඉවර කරන්න. ඔබ මේ කරනවා නම් ඔබ උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම කරනවා නූපන්න කුසල් නොවතීමට ගන්නා වෑයම කරනවා. නූපන් කුසල් ඉපදීමට වෑයක් කරනවා උපන් කුසල් වැඩි දියුණු කිරීමට වෑය කරනවා උපන් කුසල් කියන්නේ මාර්ගඵල සෝවාන් වැඩි කරනවා කියන්නේ සකෘදාගාමී යන උපන් කුසල් වැඩි දියුණු කරනවා. දැන් සම්මා වායාමය මහත් උත්සාහයක් හොඳ යහපත් උත්සාහයක්. අප සඳහා මම එක ඉඳලා හිටලා දවසකදී පැහැදිලි කරනවා මේ වගේ පොත පෙරලා පැහැදිලි කළාද මතක නෑ මට. අදාළ කෙනෙකුට ඉන්නවා නම් දැන් අපි මේ කතා කරන කාරණාව මේ එදිනෙදා ජීවිතයේදී අන් අය සමග කටයුතු කරද්දී අන් අය වැරදි පැත්තට නැත්නම් රුවිතට යද්දී ඔබට සම්මා පැත්තට ඔබව හදා ගන්න පුළුවන් මේ මොහොතේ. මා දකිනවා තේරුම් ගත්ත පුද්ගලයාට අන් අය කරන මේ ප්‍රතික්‍රියා දක්වන කාරණා ඔබේ ඇතුළත කොටස එළියට එන්න ඔබ පෙන්වන්න උදව්වක් සහ ඒවා අතහරින්න උදව් කරන්නන්. ඔබ වුන් සමග කොක්ක දාගන්න ගියොත් උදව් කරන්නන් මේ කාර්යවලටපත් වෙලා ආයෙත් ඔබත් ඒ ගොඩට වැටෙනවා. නමුත් මේක නිදහස් වෙන්න ඕන නම් හංගලා තියලා බෑ එන්න ඕනනේ. එන්න ඕන නම් කාරණාය දෙන්න වෙනවා. මේ කාරණාය දෙන එක තමයි ටික තුනී වෙන්නේ. මාර්ගඵල පිළිවෙලින්. එතකොට තවත් ඉතුරු කාරණා එනකල්ම ජීවිතේ එහෙම හිට බලන් ඉන්න වෙනවා සතිවෙත්ව. මුලින් මන් තියෙනකොට බොහෝ දේවල් එනවා. එනවා විතරක් නෙවෙයි තද වෙහසකුත් දැනෙනවා. මොකද ඒවට එකතු වෙනවානේ. ඒකේ බර දැනෙනවානේ. ඇස් රතු වෙනවා, හිස රාදේ දැනෙනවා, නැගිටින්න හිතෙනවා. ඒ අරමුණු වල තියෙන බරට එකතු වීමයි දැනෙන්නේ. බර කියන්නේ පීඩනය, ආතතිය. ඒක නැති දවසට වයි අරමුණු තියෙයි. නමුත් අරමුණ පීඩණයෙන් හිස්. ඒක තමයි බුදුදහම පෙන්න පස්සද්ධිය සැහැල්ලුයි කියලා කියන්නේ. සැහැල්ලු වෙනවා. අදාළ කරුණු කල්යාණ මිත්‍ර සේවනයක් තුළ සාකච්ඡාවක් තුළ ධර්ම ශ්‍රවණය තුළ තේරුම් ගන්න වෙනවා. අනතුරු ඔබ මේ ප්‍රතිපත්තියට වැටෙන්න වෙනවා. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු. ඔබේ යහපත් කාරණා පිළිබඳ කිසිදු බාධාවක් තහනමක් නැහැ. ඔබේ ගිහි පැවිදි භාවයේ ස්ථිරසි භාවය පිළිබඳව කිසිදු ගැටලුවකුත් නැහැ. ඔබ උපසම්පදාද නැද්ද කියන එක පිළිබඳව ගැටලුවකුත් නැහැ. එහෙමයි මේ ඇතුළතට ගියාම ඇත්ත සිද්ධිය. මේ වැඩේ වුණොත් කාගේවත් සම්මාන ප්‍රශංසා මොනවත් නැති වුණත් දැන් බාහිය එතනින් එහා පැත්තට බාහිය ආදාහනය කරලා තියෙන සංඝ පරපුරේ ශ්‍රාවකෙක් ඔබේ මේ කෙනෙක් විදිහට කියලා භික්ෂුන් වහන්සේලාගේ බුද්ධ පුත්‍රයෙක් විදිහටනේ. ඒ අර ශ්‍රමණ බවට පත් වුණ නිසානේ ඇතුලෙන්. සිවුරෙන් නෙමෙයි ඇතුලෙන් කෙලසුන්ගෙන් මිදුණ කියන කාරණාව. අදාළ කරුණු තේරුම් ගැනීම සඳහා ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැරැහි දායකත්වය දරන ලබන්නේ එල් ලොකු ගලප්පත්ති මහතා සහ එම් ගලප්පත්ති මහත්මයාගේ දූපතුන් සමග මුණුබුරු මෙමිරියන් විසින්. අරමුණු අතර මාර්තු 16 වන දිනට 80 වන ජන්මදිනයේ යෙදෙන එල් ලොකු ගලප්පත්ති මහතාට සහ 71 වන ජන්මදිනයේ පසු කළ එම් ගලප්පත්ති මහත්මියට නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය සහ දීර්ඝායු සම්පත් ලැබේවා. ඔන්න මව්පියන් වෙනුවෙන් දිගාසිරි පතන ධර්ම දානයක්. බුදු ධර්මයේ නියමාරුත වටහා දෙන ගෞරවනීය දේශකයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මෙම භවයේ උන්වහන්සේගේ අවසන් භවයම වේවා. මේ වැඩේ කරනවා නම් ආය 아무තෙන් පිළිවෙත ගැන සැකයක් තියෙන්න බෑනේ නේ. තමන්ගේ ඇතුළත හිස් වෙන බව තේරෙනවා නම්
තමන්ට සැක නැහැ. ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාගේ රෝගී දුරුවින් දුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබේ මව්පියන් වෙනුවෙන් මේ පැතුම් ඉටු වේවා. දරුවන් මුණුබුරන් වශයෙන් සහ ධර්ම ශ්‍රවණය කළ හැම දෙනා වශයෙන් ඔබ හැම දිනාටමත් ඉහාත්ම වශයෙන්ම මේ වර්තමාන මොහොතේ සසරට ඇලීම සහ සසරෙන් මිදීම කියන කාරණා දෙක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් සසරට ඇලෙන පාර හෙවත් අනුසෝතගාමීත්වයෙන් මිදී පටිසෝතගාමීත්වයට පත් වී ඔබටත් ඉහාත්ම වශයෙන්ම නිවන සැනසෙන මං පෙත් වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං